ආයිබෝවන් අද අපේ දුවල පුතාලා අධ්‍යයනය සඳහා යොමු වෙන්නේ 12 ශ්‍රේණියේ පළවෙනි වාරය තුල ඔබ හැදෑරිය යුතු නිපුණතා අංක 2 යටතේ ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් කරන සමීකරණ ඇසුරින් විග්‍රහ කිරීම සම්බන්ධවයි. මේ නිපුණතා අංක 2 යටතේ ඇති නිපුණතා මට්ටම් 2 ඔබ හැදෑරිය යුතුයි ව්‍යාපාරයක වත්කම් හා වගකීම් හිමිකම් වල එකතුවට සමාන වන ආකාරය විග්‍රහ කිරීම සම්බන්ධව. ඔබට මතක ඇති පසුගිය වැඩසටහනේදී අපි මේ පිළිබඳ ආරම්භයක් ලබා ගත්තා. මේ නිපුණතා මට්ටම 2 යටතේ ඇති සමහර විෂය කරුණු කීපයක් සම්බන්ධයෙන් අප අවධානය යොමු කළා. මේ සම්බන්ධව නැවත මතක් කරොත් ඔබට මතක ඇති පසුගිය වැඩසටහනේ අපි අධ්‍යයනය කළා මූලික ගිණුම් කරන සංකල්ප දෙකක් පිළිබඳ. නැවත මතක් කරගමු ව්‍යාපාර ඒකක සංකල්පය සහ මූල්‍ය මිනුම් සංකල්පය. ඔබට මතක ඇති ව්‍යාපාර ඒකක සංකල්පයේදී ගිණුම් කරන්නට අදාළව මේ සංකල්පයට අනුව ව්‍යාපාරයට අදාළ ගනුදෙනු හා සිද්ධීන් පමණක් මූල්‍ය ගිණුම්කරණයේදී සැලකිල්ලට ගන්න. මේ සංකල්පයේ සරල අදහස මූල්‍ය ගිණුම්කරණයේදී ව්‍යාපාරය ස්වාධීන ඒකකයක් ලෙස සලකන බව. ඒ වගේම මූල්‍ය මිනුම් සංකල්පයේදී ඔබට මතක ඇති අපි අධ්‍යයනය කළා මූල්‍ය මිනුම් සංකල්පයේදී මූල්‍ය ගිණුම්කරණයේදී සැලකිල්ලට ගනු ලබන්නේ මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණයි. මේ සංකල්ප දෙක අනුව ඔබට මේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේදී ගිණුම් කරන යෙදවුම් හඳුනා ගැනීමේ අවස්ථාව ලැබෙනවා. ඒ අනුව ගිණුම් කරන යෙදවුම් මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේදී අපි ගිණුම් කරන යෙදවුම් ලෙස සලකන්නේ ව්‍යාපාරයට අදාළව සිදුවන ඒ වගේම මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණයි. ව්‍යාපාර ඒකක සංකල්පය අදාළ කර ගැනීමෙන් අපි මූල්‍ය ගිණුම්කරණයේදී සැලකිල්ලට ගනු ලබන්නේ ව්‍යාපාරයට අදාළ වන ගනුදෙනු හා සිද්ධීන් පමණයි. ඒ වගේම මූල්‍ය මිනුම් සංකල්පය අනුව ගිණුම් කරන යෙදවුම් ලෙස සලකන්නේ මුදලින් මැනිය හැකි. ඔබට පේනවා මුදලින් මැනිය හැකි ගනුදෙනු හා සිද්ධීන් පමණයි. ඒ වගේම අපි අධ්‍යයනය කළා මේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේදී ගිණුම් කරන යෙදවුම් යම් ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් ඔබට ලැබෙනවා ගිණුම් කරන නිමෝ. සරලව සැලකුවොත් මූල්‍ය ප්‍රකාශන. ඒතර මේ ක්‍රියාවලිය සිදු කිරීමේදී අපි පදනම වශයෙන් සලකන්නේ මේ ගිණුම් කරන සමීකරණය. ඔබ අධ්‍යයනය කළා මේ ගිණුම් කරන සමීකරණය ගොඩනැගෙන ආකාරය. ගිණුම් කරන සමීකරණයේ වත්කම් සමානයි ඔබට මතකයි වගකීම් සහ ප්‍රාග්ධනයන්ගේ එකතුවට. පසුගිය වැඩසටහනේදී ඔබ අධ්‍යයනය කළා මේ ගිණුම් කරන සමීකරණය ගොඩනැගෙන ආකාරය. දැන් මේ වැඩසටහනින් අපි තවදුරටත් සාකච්ඡා කරමු මේ ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් මේ ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය. මේ ගනුදෙනු හා සිද්ධීන් ගිණුම් කරන සමීකරණයට බලපාන ආකාරය අධ්‍යයනය කිරීමෙන් ඔබට මේ මූල්‍ය ගිණුම්කරණයේදී මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය සිදුවන ආකාරය පිළිබඳ සරල නැත්නම් මූලික අදහසක් ලබා ගන්න හැකියාව ලැබෙනවා. ඒ අනුව මේ වැඩසටහන අවසානයේ ඔබට කළ හැකි විය යුතුයි ව්‍යාපාරයක ගනුදෙනු හා සිද්ධීන් මගින් ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම පැහැදිලි කිරීම. දැන් අපි සරල ගනුදෙනු කිහිපයක් සලකා බලමු. මේ ගනුදෙනු තුලින් අපි බලමු මේ ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම. අපි බලමු මේ ගනුදෙනුවක් ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාර කටයුතු සඳහා සම්පත් යෙදවීම. අයිතිකරු ව්‍යාපාර කටයුතු සඳහා සම්පත් යෙදවීම. ඔබට මතක ඇති ව්‍යාපාර ඒකක සංකල්පය අනුව අපි බලන්නේ අයිතිකරුගේ දෘෂ්ටි කෝණයෙන් නෙමෙයි.
අපි සියලුම ගනුදෙනු හා සිදුවීම් සලකා බලනු ලබන්නේ ව්‍යාපාරයේ නැමැති දෘෂ්ටි කෝණයෙන්. දැන් බලමු මේ ගනුදෙනුව ව්‍යාපාරයේ පැත්තෙන්. ව්‍යාපාරයේ පැත්තෙන් මේ ගනුදෙනුව ව්‍යාපාරයේ පැත්තෙන් ව්‍යාපාරයට ලැබුණා අයිතිකරුගෙන් යම් සම්පත්. ව්‍යාපාර කටයුතු සඳහා අවශ්‍ය සම්පත් ව්‍යාපාරයට ලැබුණා අයිතිකරුගෙන්. ඒ අනුව ව්‍යාපාරයේ පැත්තෙන් ඔබට පේනවා ව්‍යාපාරයට සම්පත් ලැබෙනවා. ව්‍යාපාරයේ අනාගත ප්‍රතිලාභ ලබා දෙන සම්පත් ප්‍රමාණයක් අයිතිකරුගෙන් ව්‍යාපාරයට ලැබෙනවා. ඒතර ව්‍යාපාරයේ සම්පත් අනාගත ප්‍රතිලාභ ලබා දෙන සම්පත් අපි ගිණුම් කරන්නේ සලකනවා වත්කම්. අපි ගිණුම් කරන්නේ සලකනවා වත්කම්. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් ඔබට පේනවා වත්කම් වැඩිවීම. වත්කම් වැඩි වෙනවා. ව්‍යාපාරයේ පැත්තෙන් අයිතිකරුගෙන් යම් සම්පත් ප්‍රමාණයක් ව්‍යාපාරයට ලැබෙනකොට ව්‍යාපාරයේ ප්‍රමාණය ඉහළ යනවා. සම්පත් කියන්නේ ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා. ඒ වගේම ඔබට මතක ඇති පසුගිය වැඩසටහනේ අපි අධ්‍යයනය කළා අයිතිකරු ව්‍යාපාරයට යොදවන ලද සම්පත් වලට අපි කියනවා ප්‍රාග්ධනය. අයිතිකරු ව්‍යාපාරයට යොදවන ලද සම්පත් වල වටිනාකමට අපි කියනවා ප්‍රාග්ධනය. එන ඔබට පේනවා ගිණුම් කරන සමීකරණේ වත්කම් වැඩි වෙනවා. මේ වත්කම් ව්‍යාපාරයට ගෙනාවේ අයිතිකරු. මේ වත්කම් ව්‍යාපාරයට ගෙනාවේ අයිතිකරු. මේ නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙනවා. අපි බලමු තවත් ගනුදෙනුව අයිතිකරු සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා ව්‍යාපාරයේ සම්පත් භාවිතා කිරීම. දැන් මෙතෙන්දී ඔබ මතක තබා ගත යුතුයි ව්‍යාපාරයේ පැත්තෙන් මේ ගනුදෙනුව සලකන්න. ඔබට මතකයි ව්‍යාපාර ඒකක සංකල්පය අනුව අපි ව්‍යාපාරය සලකනවා වෙනමම ස්වාධීන ඒකකයක් ලෙස. එහෙනම් ඔබ මේ ගනුදෙනුව දිහා බලන්න ව්‍යාපාරයේ පැත්තෙන්. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් සිදු වුණේ අයිතිකරු ව්‍යාපාරයෙන් ලබාගත්තා යම් සම්පත් ප්‍රමාණයක්. එහෙනම් ඔබට පේනවා අයිතිකරු ව්‍යාපාරයෙන් ලබා ගන්න සම්පත් ප්‍රමාණයක් ආපසු ලබා ගැනීමේදී ව්‍යාපාරයේ වත්කම් අඩු වෙනවා. ඔබ දන්නවා ව්‍යාපාරයේ සම්පත් ව්‍යාපාරයේ වත්කම්. එහෙනම් එක පැත්තකින් ව්‍යාපාරයේ වත්කම් අඩු වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ ප්‍රාග්ධනය අඩු වෙනවා. අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යෙදවීමේදී ප්‍රාග්ධනය වැඩි වෙනවා. අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යෙදවීමේදී ප්‍රාග්ධනය ඉහළ යනවා. මේකේ අනිත් පැත්ත වුණොත් අයිතිකරු යම් සම්පත් ප්‍රමාණයක් ව්‍යාපාරයෙන් ආපසු ලබා ගත්තොත් ප්‍රාග්ධනය අඩුවීමක් සිදු වෙනවා. ප්‍රාග්ධනය අඩුවීමක් සිදු වෙනවා. අපි මේ අවස්ථාව ඔබට මතකයි පසුගිය වැඩසටහනේත් අපි සාකච්ඡා කළා අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනය සඳහා සම්පත් ව්‍යාපාරයෙන් ලබා ගැනීමේ අවස්ථාව ගිණුම්කරණයේ සලකනවා ගැනිලි. එහෙනම් ගැනිලි සිදුවන අවස්ථාවේ වත්කම් අඩු වෙනවා. ඒ වගේම ප්‍රාග්ධනය අඩු වෙනවා. අපි බලමු තුන්වෙනි ගනුදෙනුව ව්‍යාපාරය සම්පත් ණයට මිලදී ගැනීම. ව්‍යාපාරය සම්පත් ණයට මිලදී ගැනීම. ඔබට දකින්න පුළුවන් සමහර අවස්ථාවලදී ව්‍යාපාරයේ සම්පත් බැංකු ණය මාර්ගයෙන් ලබා ගන්නවා. උදාහරණයක් ව්‍යාපාරයේ ඉඩම් ගොඩනැගිලි අවශ්‍යතාවයක් ඇති වුණ අවස්ථාවකදී බැංකු ණය මාර්ගයෙන් ව්‍යාපාරයට අවශ්‍ය ඉඩම් ගොඩනැගිලි අත්පත් කර ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒ වගේම සමහර අවස්ථාවලදී ඔබ දකිනවා කල්බදු පහසුකම් හරහා ව්‍යාපාරයට අවශ්‍ය වත්කම් ලබා ගැනීම සිදු වෙනවා. අපි සරල උදාහරණයක් සැලකුවොත් ව්‍යාපාරයක් මෝටර රථයක් මිලදී ගැනීමේ අවස්ථාවක ව්යාපාරයට පුළුවන් කල්බදු පහසුකම ලබා ගන්න. මේ කල්බදු පහසුකම හරහා ව්‍යාපාරයට අත්පත් කරගන්න පුළුවන් ඒ අවශ්‍ය මෝටර රථ. ඒතර මේ වගේ අවස්ථාවක ව්‍යාපාරයේ සම්පත් මිලදී ගැනීම ණයට සිදුවන අවස්ථාවක අපි බලමු ගිණුම් කරන සමීකරණයට ඇතිවන බලපෑම. එනම් නැවතත් ඔබ මතක තබා ගත යුතුයි. මේ ගනුදෙනුව ඔබ බලන්න ඕනේ ව්‍යාපාරයේ නැමැති දෘෂ්ටි කෝණයෙන්. ව්‍යාපාරයෙන් පැත්තෙන් සලකා බැලීම අවශ්‍යයි. එනම් මෙතෙන්දී ව්‍යාපාරයට සම්පත් ලැබෙනවා. ව්‍යාපාරයේ සම්පත් අපි සලකනවා ව්‍යාපාරයේ වත්කම්. ඒ නිසා එක පැත්තකින් වත්කම් වැඩි වෙනවා.
හැබැයි මේ සම්පත් ලබා ගත්තේ ණය මාර්ගයෙන්. මේ සම්පත් ලබා ගත්තේ ණය මාර්ගයෙන්. මේ ණය මාර්ගයෙන් ලබා ගැනීම නිසා ව්‍යාපාරයට ඇති වෙනවා වගකීම. ව්‍යාපාරයට ඇති වෙනවා වගකීම. වගකීම තමයි මේ ණය මුදල් ආපසු ගෙවීමේ වගකීම. මේ ණය මුදල් ආපසු ගෙවීමේ බැඳීම. ඒතර මේ ආකාරයෙන් ව්‍යාපාරය එළඹෙන මූල්‍ය බැඳීම අපි සලකනවා ව්‍යාපාරයේ වගකීම්. එන ඔබට පේනවා එක පැත්තකින් වත්කම් ඉහළ යනවා. ව්‍යාපාරයට සම්පත් ලැබෙනවා. සම්පත් ව්‍යාපාරයේ වත්කම් එක පැත්තකින් වත්කම් ඉහළ යනවා. ඒ වගේම ව්‍යාපාරයේ වගකීම් ඉහළ යනවා. ඒ වගේම ව්‍යාපාරයේ වගකීම් ඉහළ යනවා. අපි බලමු තවත් ගනුදෙනුවක්. මේ ණය ආපසු ගෙවීමේ අවස්ථාවක් බලමු. මේ ණය ආපසු ගෙවීමේ අවස්ථාවක් බලමු. බලන්න ණය ලබා ගැනීමේදී වත්කම් වැඩි වෙනවා, වගකීම් වැඩි වෙනවා. එහෙනම් ණය ආපසු ගෙවීමේදී සිදුවිය යුත්තේ වත්කම් අඩුවීම සහ වගකීම් අඩුවීම. ණය ලබා ගැනීමේදී වත්කම් වැඩි වෙනවා, වගකීම් වැඩි වෙනවා. එහෙනම් ණය ආපසු ගෙවීමේදී ණය ආපසු ගෙවීමේදී හිතන්න බැංකු ණය ආපසු ගෙවනවා. බැංකු ණය ආපසු ගෙවනවා. එහෙනම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා. බැංකු ණය ආපසු ගෙවනවා. සරල උදාහරණයක් බලමු. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. ඔබට පේනවා වගකීම අඩු වෙනවා. අපි බලමු තවත් ගනුදෙනුවක්. ව්‍යාපාරයේ සම්පත් අත්පිට මුදලට මිලදී ගැනීම. බලන්න ව්‍යාපාරය මිලදී ගන්නවා සම්පත් අත්පිට මුදලට. එහෙනම් මෙතෙන්දි බලන්න ව්‍යාපාරයේ පැත්තෙන් ව්‍යාපාරයට සම්පත් ලැබෙනවා. ව්‍යාපාරයට සම්පත් ලැබෙනවා. එහෙනම් ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා. ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙනවා. ඒ වගේම අත්පිට මුදලට මිලදී ගැනීමේදී අත්පිට මුදලට මිලදී ගැනීමේදී ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. ව්යාපාරයෙන් එළියට මුදල් යනවා. ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. එනවා වත්කම අඩු වෙනවා. එන ඔබට පේනවා ව්‍යාපාරයේ සම්පත් අත්පිට මුදලට මිලදී ගැනීමේදී මේ ලැබෙන සම්පත් මගින් ව්‍යාපාරයේ වත්කම් ඉහළ යනවා. ඒ වගේම ව්‍යාපාරයෙන් පිටතට මුදල් ගලා යාමක් සිදුවන නිසා ව්‍යාපාරයේ මුදල් අඩු වෙනවා. මුදල් කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. වත්කම් අඩු වෙනවා. එහෙනම් මේ අවස්ථාවේදී ඔබට පේනවා එක වත්කමක් වැඩිවීම තුලින් තව වත්කමක් අඩුවීම සිදු වෙනවා. එක වත්කමක් වැඩිවීම තුලින් තව වත්කමක් අඩුවීම සිදු වෙනවා. එතකොට මේ පිළිබඳ තව දුරටත් අධ්‍යයනය සඳහා අපි දැන් සලකා බලමු ඉතාමත් සරල ක්‍රියාකාරකම්. ඔබට පුළුවන් ඉක්මනින් සටහන් කරගන්න. බලන්න ඔබට දීලා තියෙනවා ගනුදෙනු 5ක්. යම් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් අදාළ ගනුදෙනු 5ක් දීලා තියෙනවා. මේ ගනුදෙනු 5 ඔබ කළ යුත්තේ ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම ඉදිරිපත් කිරීම. මේ එක් එක් ගනුදෙනුවට අදාළ ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම ඉදිරිපත් කිරීම. බලන්න පළවෙනි ගනුදෙනුව බැංකුවෙන් රුපියල් 3 ලක්ෂයක ණයක් ලබා ගැනීම. දෙවෙනි ගනුදෙනුව 50000ක තොගයක් අත්පිට මුදලට ගැනීම. තුන්වෙනි ගනුදෙනුව අයිතිකරුගේ තොග ගැනිලි. දැන් බලන්න ගැනිලි අපි අධ්‍යයනය කරා ගැනිලි. ගැනිලි කියන්නේ මොකද්ද? ව්‍යාපාරයේ අයිතිකරු ව්‍යාපාරයේ සම්පත් පෞද්ගලික ප්‍රයෝජනයට පරිහරණය කරන අවස්ථාවක් අපි සලකනවා ගැනිලි. දැන් බලන්න මේ අවස්ථාවේ අයිතිකරු සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිතා කළේ ව්‍යාපාරයේ තොග. ව්‍යාපාරයේ තොග. අපි පසුගිය වැඩසටහනේ අධ්‍යයනය කළා මේ තොග කියන්නේ මොකක්ද කියලා. වෙළඳ ව්‍යාපාරයන් නම් තොග කියන්නේ මොකක්ද? වෙළඳ ව්‍යාපාරයන් නම් තොග කියන්නේ මොකක්ද? වෙළඳ ව්‍යාපාරයක විකිණීම සඳහා භාවිතා නැත්නම් විකිණීම සඳහා මිලදී ගනු ලබන සම්පත් අපි කියනවා තොග. විකිණීම සඳහා මිලදී ගනු ලබන භාණ්ඩ වෙළඳ ව්‍යාපාරයක අපි සලකනවා තොග. එන අයිතිකරු මේ ව්‍යාපාරයේ විකිණීම සඳහා තිබුණ භාණ්ඩ සිය පෞද්ගලික ප්‍රයෝජනයට පරිහරණය කරා. දැන් බලන්න තුන්වෙනි ගනුදෙනුව තොග ගැනිලි. මෙතන අදහස අයිතිකරු ව්‍යාපාරයේ
විකිණීම සඳහා පැවති භාණ්ඩ සිය පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිතා කළා. බලන්න 4 වෙනි ගනුදෙනුව. මේ බැංකුවෙන් ලබාගත් ණය මුදලින් රුපියල් 40000ක් ගෙවීම සිදු වුණා. මේ බැංකුවෙන් ලබාගත් ණය මුදලින් රුපියල් 40000ක් ගෙවීම සිදු වුණා. 5 වෙනි ගනුදෙනුව 60000ක තොග. ඔබ දන්නවා තොග කියන්නේ ව්‍යාපාරයේ විකිණීම සඳහා ඇති භාණ්ඩ. විකිණීම සඳහා ඇති භාණ්ඩ. එනම් ව්‍යාපාරයේ විකිණීම සඳහා භාණ්ඩ ණයට ගත්තා රුපියල් 60000ක. රුපියල් 60000ක භාණ්ඩ විකිණීම සඳහා ණයට ලබා ගත්තා. දැන් ඔබ සටහන් කළ යුතුයි ගිණුම් කරන සමීකරණයේ යටතේ මේ එක් ගනුදෙනුව ගිණුම් කරන සමීකරණයේ වත්කම් වගකීම් සහ ප්‍රාග්ධනයට බලපාන ආකාරය. අපි බලමු පළවෙනි ගනුදෙනුව. පළවෙනි ගනුදෙනුව ඔබ දන්නවා පළවෙනි ගනුදෙනුව ව්‍යාපාරයේ රුපියල් 3 ලක්ෂයක බැංකු ණයක් ලබා ගත්තා. ව්‍යාපාරයේ රුපියල් 3 ලක්ෂයක බැංකු ණයක් ලබා ගත්තා. දැන් ඔබට මතක් වෙන්න ඕනේ ව්‍යාපාර ඒකක සංකල්පය. සෑම ගනුදෙනුවක් සිදුවීමක්ම අපි බලිය යුත්තේ ව්‍යාපාරයේ නැමැති දෘෂ්ටි කෝණය. නැත්නම් ව්‍යාපාරයේ පැත්තෙන් අපි සලකා බැලීම අවශ්‍යයි. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් බලන්න ව්‍යාපාරයේ මුදල් ලැබෙනවා. බැංකු ණය මගින් ව්‍යාපාරයට මුදල් ලැබෙනවා. මුදල් කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. එහෙනම් බැංකු ණය ලබා ගැනීමේදී එක පැත්තකින් ඔබට පේනවා මුදල් වත්කම ඉහළ යනවා. ව්‍යාපාරයේ මුදල් වත්කම ඉහළ යනවා. එහෙනම් මුදල් වත්කම වැඩි වෙනවා රුපියල් 3 ලක්ෂයයි. ව්‍යාපාරයේ මුදල් වත්කම වැඩි වෙනවා රුපියල් 3 ලක්ෂයයි. ඒ වගේම මේ බැංකු ණය කියන්නේ ව්‍යාපාරයේ වගකීමක්. මේ බැංකු ණය ආපසු ගෙවීමේ වගකීමක් ව්‍යාපාරයට පවතිනවා. ව්‍යාපාරයේ මෙවැනි මූල්‍ය බැඳීම් අපි සලකනවා වගකීම්. එහෙනම් බැංකු ණයක් ලබා ගැනීමේදී එක පැත්තකින් මුදල් වත්කම ඉහළ යනවා. මුදල් වත්කම ඉහළ යනවා. අනිත් පැත්තෙන් ව්‍යාපාරයේ වගකීම් බැංකු ණය නැමැති වගකීම ඉහළ යාම සිදු වෙනවා. එහෙනම් ඔබට පේනවා ගිණුම් කරන සමීකරණයේ බලපෑම මුදල් වත්කම වැඩි වෙනවා රුපියල් 3 ලක්ෂයයි. ඒ වගේම බැංකු ණය වගකීම වැඩි වෙනවා රුපියල් 3 ලක්ෂයයි. එහෙනම් වත්කම් වැඩි වෙනවා 3 ලක්ෂයයි, වගකීම් වැඩි වෙනවා 3 ලක්ෂයයි. එහෙනම් මේ ගනුදෙනුව තුලින් ගිණුම් කරන සමීකරණයේ නැති බලපෑම වත්කම් වැඩිවීම සහ වගකීම් වැඩිවීම. දැන් අපි බලමු දෙවෙනි ගනුදෙනුව. දෙවෙනි ගනුදෙනුව රුපියල් 50000ක තොගයක් අත්පිට මුදලට ලබා ගැනීම. ඔබ දන්නවා තොග මිලදී ගන්නේ නැවත විකිණීම සඳහා. එහෙනම් ව්‍යාපාරයේ 50000ක තොගයක් අත්පිට මුදලට මිලදී ගැනීම සිදු වුණා. දැන් ඔබ හිතන්න මේ ගනුදෙනුව තුලින් ගිණුම් කරන සමීකරණයට අති බලපෑම. ව්‍යාපාරයේ පැත්තෙන් සලකා බලන්න මේ ගනුදෙනුව. මේ ගනුදෙනුව ඔබ සලකා බැලිය යුත්තේ ව්‍යාපාරයේ පැත්තෙන්. එහෙනම් ව්‍යාපාරයට ලැබෙනවා 50000ක තොග. ව්‍යාපාරයට ලැබෙනවා 50000ක තොග. ඔබ දන්නවා තොග කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. තොග කියන්නේ ව්‍යාපාරයේ වත්කමක්. එහෙනම් එක පැත්තකින් ව්‍යාපාරයේ තොග වත්කම ඉහළ යනවා. එක පැත්තකින් ව්‍යාපාරයේ තොග වත්කම ඉහළ යනවා. බලන්න 50000ක තොග අත්පිට මුදලට මිලදී ගන්නවා. දැන් ඔබ මේ ගනුදෙනුව ව්‍යාපාරයේ පැත්තෙන් සලකා බැලීම අවශ්‍යයි. බලන්න ව්‍යාපාරය 50000ක තොග අත්පිට මුදලට මිලදී ගැනීම. එහෙනම් ව්‍යාපාරයේ පැත්තේ ව්‍යාපාරයට ලැබෙනවා 50000ක තොග. ව්‍යාපාරයට ලැබෙනවා 50000ක තොග. තොග කියන්නේ ව්‍යාපාරයේ වත්කම. තොග කියන්නේ ව්‍යාපාරයේ වත්කම. එහෙනම් එක පැත්තකින් ව්‍යාපාරයේ තොග වත්කම ඉහළ යනවා. ව්‍යාපාරයේ තොග වත්කම ඉහළ යනවා. ඔබට පේනවා තොග වත්කම ඉහළ යනවා 50000. තොග වත්කම ඉහළ යනවා 50000. දැන් මේ තොග ලබා ගැනීමේ සිදුුනේ අත්පිට මුදලට. මේ තොග මිලදී ගැනීම සිදුුනේ අත්පිට මුදලට. මේ අත්පිට මුදලට කියන්නේ මිලදී ගන්න අවස්ථාවේදී සැපයුම්කරුට මුදල් ගෙවුවා. මේ අත්පිට මුදලට කියන්නේ මිලදී ගන්න අවස්ථාවේදී අදාළ සැපයුම්කරුට මුදල් ගෙවීම සිදු වුණා. එහෙනම් මුදල් ගෙවීමේදී ඔබ දන්නවා මුදල් ව්‍යාපාරයෙන් එළියට යනවා.
මුදල් කියන සම්පත ව්‍යාපාරයෙන් එළියට යනවා. එනම් ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා 50000කි. ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා 50000කි. එන ඔබට පේනවා යම් වත්කමක් අත්පිට මුදලට ලබා ගැනීමේදී එක පැත්තකින් ඒ වත්කමේ අගය ලැබෙන වත්කමේ අගය ඉහළ යනවා. මේ ගනුදෙනුවේදී තොග අත්පිට මුදලට ලබා ගත්තා. තොග කියන වත්කම අත්පිට මුදලට ලබා ගත්තා. එහෙනම් තොග ඉහළ යනවා 50000කින්. තොග වත්කම ඉහළ යනවා 50000කින්. මේ අත්පිට මුදල් ලබා ගැනීමේදී මුදල් ගෙවීමක් සිදු වෙලා තියෙනවා. මුදල් ගෙවීමක් සිදු වෙලා තියෙනවා. එහෙනම් මුදල් කියන වත්කම අඩු වෙනවා 50000. එහෙනම් මේ ගනුදෙනුව තුලින් ගිණුම් කරන සමීකරණයේ බලපෑම ගිණුම් කරන සමීකරණයේ වත්කම් වලට පමණයි. තොග වත්කම ඉහළ යනවා 50000කින්, මුදල් වත්කම අඩු වෙනවා 50000කින්. දැන් අපි බලමු තුන්වෙනි ගනුදෙනුව. තුන්වෙනි ගනුදෙනුව. ඔබ දන්නවා අයිතිකරුගේ තොග ගැනිලි 5000යි. අයිතිකරුගේ තොග ගැනිලි රුපියල් 5000යි. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් බලන්න. ඔබ මේ ගනුදෙනුව ව්‍යාපාරයේ පැත්තෙන් බලන්න. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් බැලුවොත් ව්‍යාපාරයේ පවතින තොගයක් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට භාවිතා කළා. ව්‍යාපාරයේ තොගයක් රුපියල් 5000ක තොගයක් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට භාවිතා කළා. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් ව්‍යාපාරයේ තොගවත්කම අඩු වෙනවා. ව්‍යාපාරයේ තොගයක් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට භාවිතා කළා. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් ව්‍යාපාරයේ තොගවත්කම අඩු වෙනවා 5000යි. ව්‍යාපාරයේ තොගවත්කම අඩු වෙනවා 5000යි. ඒ වගේම මේ අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට භාවිතා කිරීම නිසා මේ අයිතිකරු යොදවන ලද ප්‍රාග්ධනය අඩු වෙනවා 5000යි. ඔබට මතක ඇති අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යෙදවීමේදී ප්‍රාග්ධනය ඉහළ යනවා. අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යෙදවීමේදී ප්‍රාග්ධනය ඉහළ යනවා. එනම් ඊට අනිත් පැත්ත සිදු වුණොත් අයිතිකරු ව්‍යාපාරයේ වත්කමක් පෞද්ගලික ප්‍රයෝජනෙ ලබා ගත්තොත් එතෙන්දි වෙන්නේ ප්‍රාග්ධනය අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩු වෙනවා. මේ අවස්ථාවට අපි කියනවා ගැනිලි. මේ අවස්ථාවට අපි කියනවා ගැනිලි. එහෙනම් ප්‍රාග්ධනයේ යෙදවීමේදී ප්‍රාග්ධනය ඉහළ යනවා. වත්කම් ආපසු ලබා ගැනීම. ව්‍යාපාරයේ වත්කම පෞද්ගලික ප්‍රයෝජනයට භාවිතා කිරීමේදී ප්‍රාග්ධනය අඩු වෙනවා. අපි සලකනවා ගැනිලි. එහෙනම් ඔබට පේනවා මේ ගනුදෙනුව තුලින් ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම බලන්න 5000ක තොග අඩු වෙනවා. 5000ක තොග කියන වත්කම අඩු වෙනවා. ඒ වගේම 5000ක් අඩු වෙනවා ප්‍රාග්ධනයෙන් ගැනිලි ලෙස. 5000ක් අඩු වෙනවා ප්‍රාග්ධනයෙන් ගැනිලි ලෙස. දැන් අපි බලමු හතරවෙනි ගනුදෙනුව. බලන්න බැංකුවෙන් ගත් ණය මුදලින් 40000ක් ගෙවීම. බැංකුවෙන් ගත් ණය මුදලින් 40000ක් ගෙවීම. ඔබට මතක ඇති බැංකුවෙන් ණයක් ලබා ගැනීමේදී මතක් කරගන්න ගිණුම් කරන සමීකරණයට ඇති වුණු බලපෑම. බැංකුවෙන් ණයක් ලබා ගැනීමේදී ඔබ මතක් කරගන්න ගිණුම් කරන සමීකරණේ වත්කම් වගකීම් ප්‍රාග්ධනයට ඇති වූ බලපෑම. බැංකුවෙන් ණයක් ලබා ගැනීමේදී ඔබට මතකයි වත්කම් වැඩි වෙනවා, වගකීම් වැඩි වෙනවා. මුදල් වත්කම වැඩි වෙනවා. ඒ වගේම බැංකු ණය වගකීම ඉහළ යනවා. එහෙනම් බැංකු ණය ආපසු ගෙවීමේදී සිදිය යුත්තේ මීට අනිත් පැත්ත. බැංකු ණය ආපසු ගෙවීමේදී ඇතිවිය යුත්තේ ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම මීට අනිත් පැත්ත. එහෙනම් ණය ආපසු ගෙවීමේදී ඔබ දන්නවා මුදල් වත්කම ව්‍යාපාරයෙන් එළියට යනවා. එහෙනම් මුදල් වත්කම අඩු වෙනවා. රුපියල් 40000ක ණය ආපසු ගෙවීමක් සිදු වුණා. එහෙනම් මුදල් වත්කම අඩු වෙනවා 40000යි. ඒ වගේම ණය ආපසු ගෙවීමේදී මේ බැංකු ණය කියන වගකීම අඩු වෙනවා. එහෙනම් 40000ක ණයක් ආපසු ගෙවුවා. මේ ණයෙන් රුපියල් 40000ක් ආපසු ගෙවුවා. එහෙනම් බැංකු ණය කියන වගකීම අඩු වෙනවා රුපියල් 40000. ඔබට පේනවා මේ හතරවෙනි ගනුදෙනුව තුලින් ගිණුම් කරන සමීකරණයේ බලපෑම රුපියල් 40000ක මුදල් වත්කම අඩු වෙනවා. ඒ වගේම රුපියල් 40000ක
බැංකු ණය වගකීම අඩු වෙනවා. රුපියල් 40000ක මුදල් වත්කම අඩු වෙනවා. ඒ වගේම රුපියල් 40000ක බැංකු ණය වගකීම අඩු වෙනවා. දැන් බලමු අවසාන ගනුදෙනුව. පස්වෙනි ගනුදෙනුව. බලන්න රුපියල් 60000ක තොග ණයට ගැනීම. රුපියල් 60000ක තොග ණයට ගැනීම. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් බලන්න. ඔබ නැවත මේ ගනුදෙනුව සලකා බලන්න ව්‍යාපාරයේ පැත්තේ. ඔබ ඉතා පැහැදිලිව මතක තබා ගත යුතුයි මේ ගනුදෙනු සිදුවීම ගිණුම්කරණයේදී සෑම අවස්ථාවකම ඔබ සලකා බැලිය යුතුයි මේ ගනුදෙනු සිදුවීම් ව්‍යාපාරයේ පැත්තේ. ව්‍යාපාර ඒකක සංකල්පය අදාළ කර ගැනීම අවශ්‍යයි. මේ ගනුදෙනු සිදුවීම් ව්‍යාපාරයේ පැත්තෙන් හඳුනා ගැනීම අවශ්‍යයි. ව්‍යාපාර ඒකක සංකල්පය අදාළ කර ගැනීම අවශ්‍යයි. එහෙනම් බලන්න මේ 60000ක තොග ණයට ගැනීම ව්‍යාපාරයේ පැත්තෙන්. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් තොග ණයට ගැනීමේදී තොග මිලදී ගැනීමේදී ව්‍යාපාරයට ලැබෙනවා තොග. ව්‍යාපාරයට ලැබෙනවා තොග. ඔබ දන්නවා තොග කියන්නේ ව්‍යාපාරයේ වත්කම. තොග ලැබීමේදී තොග ව්‍යාපාරයට ලැබීමේදී මේ තොග කියන වත්කම ඉහළ යනවා. තොග කියන වත්කම ඉහළ යනවා. එහෙනම් මේ ගනුදෙනුව තුලින් එක බලපෑමක් තමයි මේ තොග කියන වත්කම ඉහළ යනවා. තොග කියන වත්කම ඉහළ යනවා රුපියල් 60000ක්. දැන් බලන්න මේ තොග ලැබීමත් සමග අනිත් බලපෑම. මේ තොග කියන වත්කම ඉහළ යාමත් සමග මේ ගිණුම් කරන සමීකරණයට ඇති අනිත් බලපෑම. ගිණුම් කරන සමීකරණයට ඇති අනිත් බලපෑම. බලන්න මේ තොග කියන වත්කම ව්‍යාපාරයේ ලබා ගත්තේ ණයට. තොග කියන වත්කම ව්‍යාපාරයේ ලබා ගත්තේ ණයට. එහෙනම් ණයට ලබා ගැනීම නිසා ව්‍යාපාරයට ඇති වෙනවා මූල්‍ය බැඳීමක්. මේ ණය මේ ලබාගත් ණය ආපසු ගෙවීමේ මූල්‍ය බැඳීමක් ඇති වෙනවා. ගිණුම්කරණේ අපි සලකනවා මෙවැනි මූල්‍ය බැඳීම් වගකීම්. මෙවැනි මූල්‍ය බැඳීම් අපි ගිණුම්කරණේ සලකනවා වගකීම්. එන ඔබට පේනවා මේ තොග කියන වත්කම ලැබීමත් සමග ව්‍යාපාරයට ඇති වෙනවා මේ 60000ක මුදල ආපසු ගෙවීමේ වගකීමක්. ව්‍යාපාරයට ඇති වෙනවා මේ 60000ක මුදල ආපසු ගෙවීමේ වගකීම. දැන් අපි බලන්නේ මේ වගකීම හඳුන්වන නම. මේ වගකීම හඳුන්වන නම. ඔබ දන්නවා මේ තොග මිලදී ගන්නේ නැවත විකිණීම සඳහා. මේ තොග මිලදී ගන්නේ නැවත විකිණීම සඳහා. එනම් ව්‍යාපාරයක වෙනද ව්‍යාපාරයක යම් සම්පතක් මිලදී ගන්නවරන් නැවත විකිණීම සඳහා ඒ සම්පතට අපි කියනවා තොග. ඒ සම්පත ණයට නම් ලබා ගන්නේ ඒ බැඳීමට අපි කියනවා වෙළඳ ණය හිමි. වෙළඳ ණය හිමි. ඔබ ඉතා පැහැදිලිව මතක තබා ගැනීම අවශ්‍යයි. යම් තොගයක් ණයට මිලදී ගන්න අවස්ථාවක ඇතිවන වගකීමට අපි කියනවා වෙළඳ ණය හිමි. වෙළඳ ණය හිමි. යම් සම්පතක් නැවත විකිණීම සඳහා ලබා ගන්නා සම්පතක් මේ සම්පත ලබා ගන්නේ ණයට නම් මේ ණය ආපසු ගෙවීමේ බැඳීම අපි හඳුන්වනවා නැත්නම් මේ වගකීම අපි හඳුන්වනවා ගිණුම්කරණයේදී වෙළඳ ණය හිමි. වෙළඳ ණය හිමි. මේ ආකාරයෙන් ඔබට මේ ගනුදෙනු මේ ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම ඉදිරිපත් කරන්න පුළුවන්. නැවත අපි සලකා බැලුවොත් මේ එක් ගනුදෙනුව ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම ඔබට පැහැදිලිව පේනවා සෑම ගනුදෙනුවක්ම මේ ගිණුම් කරන සමීකරණයට ද්විත්ව බලපෑමක් තියෙනවා. සෑම ගනුදෙනුවක් තුලින්ම ඔබට පැහැදිලිව පේනවා ගිණුම් කරන සමීකරණයට ද්විත්ව බලපෑමක් පවතිනවා. බලන්න පළවෙනි ගනුදෙනුව වත්කම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා. බලන්න දෙවෙනි ගනුදෙනුව එක වත්කමක් අඩු වීමත් සමග තව වත්කමක් ඉහළ යාම සිදු වෙනවා. බලන්න තුන්වෙනි ගනුදෙනුව තොග වත්කම අඩු වෙනවා ප්‍රාග්ධනය අඩු වෙනවා. හතරවෙනි ගනුදෙනුව මුදල් කියන වත්කම අඩු වෙනවා ඒ වගේම වගකීම් අඩු වෙනවා. පස්වෙනි ගනුදෙනුව තොග වත්කම ඉහළ යනවා ඒ අතරම වගකීම් ඉහළ යනවා.
ඔබට පේනවා සෑම ගනුදෙනුවක්ම මේ ගිණුම් කරන සමීකරණයට ද්විත්ව බලපෑමක් පවතිනවා. සෑම ගනුදෙනුවකින්ම මේ ගිණුම් කරන සමීකරණයට ද්විත්ව බලපෑමක් පවතිනවා. ඒතර මේ පිළිබඳ අපි ඉදිරියේදී වැඩිදුරටත් සාකච්ඡා කරනවා. මේ ද්විත්ව බලපෑම හඳුනා ගැනීම තුලින් තමයි ඔබට ගිණුම්කරණය කරන්න පුළුවන්. මේ ද්විත්ව බලපෑම හඳුනා ගැනීමෙන් තමයි ඔබට මේ මූල්‍ය ගිණුම්කරණයේදී ගිණුම් කරන ක්‍රියාවලිය සිදු කිරීමේ අවස්ථාව ලැබෙන්නේ. අපි ඉදිරි පාඩම්වලදී මේ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරමු. එන ඔබ පැහැදිලිව මතක තබා ගත යුතුයි. සෑම ගනුදෙනුවකින්ම මේ ගිණුම් කරන සමීකරණයට ද්විත්ව බලපෑමක් පවතිනවා. මේ ද්විත්ව බලපෑම හඳුනා ගැනීම තුළින් ඔබට මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය සිදු කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ නිසා ඔබට පේනවා මේ ඒකකය ඉතා හොඳින් පුහුණු වීම මේ ගිණුම් කරන ක්‍රියාවලිය අධ්‍යයනයේදී ඉතා වැදගත්. ඔබ හොඳ පුහුණුවක් ලබා ගත යුතුයි මේ ඒකකයේ සම්බන්ධයෙන්. ඒකයි අපි සලකන්නේ මේ ගිණුම් කරන සමීකරණය, ගිණුම් කරන ක්‍රියාවලියේ පදනම. මේ ගිණුම් කරන ක්‍රියාවලියේ පදනම ලෙස අපි සලකන්නේ මේ ගිණුම් කරන සමීකරණය. ඒ නිසා ඔබ පැහැදිලිව හඳුනා ගැනීම අවශ්‍යයි. ඔබට මතකයි ගිණුම් කරන ක්‍රියාවලිය, ගිණුම් කරන යෙදවුම්, මේ යෙදවුම් යම් ක්‍රියාවලියකට භාජනය කිරීමෙන් ඔබට ලැබෙනවා නිමෝම. මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලියේදී ඔබට තියෙන අවස්ථා තුනක්. ඔබ ප්‍රථමයෙන් හඳුනාගත යුතුයි ගිණුම් කරන යෙදවුම්. ඊළඟ අවස්ථාව මේ යෙදවුම් යම් ක්‍රියාවලියකට භාජනය කරනවා. මේ ක්‍රියාවලියට භාජනය කිරීම තුළින් ඔබට ලැබෙනවා ගිණුම් කරන නිමෝම. ගිණුම් කරන නිමෝම අපි සලකනවා මූල්‍ය ප්‍රකාශන, මූල්‍ය වාර්තා. එන ඔබ පැහැදිලිව මතක තබා ගැනීම අවශ්‍යයි. ගිණුම් කරන යෙදවුම් හඳුනා ගැනීමේදී ඔබ අදාළ කරගත යුතුයි ව්‍යාපාර ඒකක සංකල්පය, ඒ වගේම මූල්‍ය මිනුම් සංකල්පය. මූල්‍ය මිනුම් සංකල්ප. මේ සංකල්ප දෙක අදාළ කර ගැනීමෙන් ව්‍යාපාරයට අදාළ මුදලින් මැනිය හැකි ගනුදෙනු සිදුවීම් ඔබට හඳුනා ගන්න පුළුවන් ගිණුම් කරන යෙදවුම් වශයෙන්. ඒතර මේ ආකාරයට හඳුනාගත් ගනුදෙනු සිදුවීම් තමයි ඔබේ මේ ක්‍රියාකාරකමේ සටහන් වෙන්නේ. ඔබේ මේ ක්‍රියාකාරකමේ සටහන් වුණේ ව්‍යාපාරයට අදාළ මුදලින් මැනිය හැකි ගනුදෙනු හා ගනුදෙනු පහක්. මේ ගනුදෙනු පහක් පමණයි. මේ අතර සිදුවීම් නැහැ. ඒතර මේ ආකාරයෙන් ගිණුම් කරන යෙදවුම් හඳුනා ගැනීමෙන් පසුව ඊළඟ අවස්ථාව මූල්‍ය ගිණුම්කරණයේදී ගිණුම් කරන ක්‍රියාවලිය. මේ ගිණුම් කරන ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ඉතා වැදගත් මේ එක් ගනුදෙනු හා සිදුවීම් ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම හඳුනා ගැනීම අවශ්‍යයි. මේ ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම හඳුනා ගැනීම තුළින් නැත්නම් මේ ගිණුම් කරන සමීකරණයට ඇති ද්විත්ව බලපෑම හඳුනා ගැනීම තුළින් ඔබට ඉතා පහසුවෙන් ගිණුම් කරන ක්‍රියාවලිය සිදු කරන්න අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ ඒකකයේ සම්බන්ධයෙන් මේ විෂය ඒකකයේ සම්බන්ධයෙන් හොඳ පුහුණුවක් ඔබ ලබා ගත යුතුයි. ගිණුම් කරන විෂය තෘප්තිමත්ව ඉගෙන ගැනීම සඳහා මේ විෂය ඒකකයේ සම්බන්ධයෙන් හොඳ පුහුණුවක් ඔබ තුල පැවතීම අවශ්‍යයි. දැන් අපි බලමු තවත් ක්‍රියාකාරකමක්. මේ ගිණුම් කරන සමීකරණයේ සම්බන්ධයෙන් ඔබේ පුහුණුව, ඔබේ අවබෝධය වැඩි කිරීම සඳහා අපි යමු තවත් ක්‍රියාකාරකමකට. බලන්න මේ ක්‍රියාකාරකම තුල ඔබට දීලා තියෙනවා පහස් සඳහන් එක් ගිණුම් කරන සමීකරණයට දක්වන ලද බලපෑම අධ්‍යයනය කර ඊට අදාළ ගනුදෙනු දක්වන්න. දැන් බලන්න පෙර ක්‍රියාකාරකමේ අපිට දීලා තිබ්බා ගනුදෙනු සමූහයක්. මේ එක් ගනුදෙනු අපි බැලුවා ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම. නමුත් මෙම මේ ක්‍රියාකාරකම් අංක 2 ඔබට දීලා තියෙනවා ගිණුම් කරන සමීකරණයට ඇති බලපෑම ඔබ හඳුනාගත යුතුයි ඊට අදාළ ගනුදෙනු. ඔබ හඳුනා ගැනීම අවශ්‍යයි ඊට අදාළ ගනුදෙනු. දැන් බලන්න පළවෙනි බලපෑම වත්කම් වැඩි වෙනවා, ප්‍රාග්ධනය වැඩි වෙනවා.
ඔබ හඳුනාගත යුතුයි මීට අදාළ ගනුදෙනු. මීට අදාළ ගනුදෙනුව හෝ ගනුදෙනු සමහර අවස්ථාවේ ඔබට කියන්න පුළුවන් ගනුදෙනු කිහිපයක්. බලන්න දෙවෙනි අවස්ථාව වත්කම් අඩු වෙනවා වගකීම් අඩු වෙනවා. දෙවෙනි අවස්ථාව බලන්න වත්කම් අඩු වෙනවා වගකීම් අඩු වෙනවා. තුන්වෙනි අවස්ථාව වත්කමක් වැඩිවීම සමග තව වත්කමක් අඩු වෙනවා. බලන්න ඔබ පැහැදිලිව බලන්න. වත්කමක් වැඩිවීමක් සමග තවත් වත්කමක් අඩුවීම සිදු වෙනවා. බලන්න හතරවෙනි අවස්ථාව වගකීමක් අඩුවීම සමග ප්‍රාග්ධනය ඉහළ යනවා. වගකීමක් අඩුවීම සමග ප්‍රාග්ධනය ඉහළ යනවා. පස්වෙනි අවස්ථාව වත්කමක් අඩුවීම සමග ප්‍රාග්ධනය අඩු වෙනවා. වත්කමක් අඩුවීම සමග ප්‍රාග්ධනය අඩු වෙනවා. බලන්න හයවෙනි අවස්ථාව වත්කමක් වැඩිවීම සමග වගකීමක් වැඩි වෙනවා. වත්කමක් වැඩිවීම සමග වගකීමක් වැඩි වෙනවා. දැන් මේ වත්කම් වගකීම් ප්‍රාග්ධනයට ඇති බලපෑම ඔබ ඉතා හොඳින් අධ්‍යයනය කිරීම අවශ්‍යයි. මේ අධ්‍යයනය තුළින් ඔබ හඳුනාගත යුතුයි මේ එක් අවස්ථාවට අදාළ ගනුදෙනුව. මේ එක් අවස්ථාවට අදාළ ගනුදෙනුව. අපි බලමු පළවෙනි අවස්ථාව. අපි බලමු පළවෙනි අවස්ථාව. වත්කමක් වැඩිවීම සමග ප්‍රාග්ධනය වැඩි වෙනවා. වත්කමක් වැඩිවීම සමග ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඔබ හිතන්න දැන් මීට අදාළ ගනුදෙනු. ඔබ උත්සාහ කරන්න මීට අදාළ ගනුදෙනු වල යන්න. බලන්න ව්‍යාපාරයේ වත්කමක් වැඩිවීමත් සමග ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඔබ දන්නවා ප්‍රාග්ධනය කියන්නේ අයිතිකරු ව්‍යාපාරයට යොදවන ලද සම්පත්වල වටිනාකම. ප්‍රාග්ධනය ඇති වෙන්නේ අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යෙදවීමේදී. එන ඔබට පේනවා ප්‍රාග්ධනය වැඩි වෙනවා. මේ අවස්ථාවේදී ප්‍රාග්ධනය වැඩි වෙනවා. එහෙනම් අයිතිකරු යම් සම්පත් ප්‍රමාණයක් ව්‍යාපාරයට යොදවන. අයිතිකරු යම් සම්පත් ප්‍රමාණයක් ව්‍යාපාරයට යොදවන. එහෙනම් අයිතිකරු යොදවපු සම්පත් ප්‍රාග්ධනය වැඩි වෙනවා. ව්‍යාපාරයට සම්පත් ලැබෙනවා. ව්‍යාපාරයේ වත්කම් ඉහළ යනවා. එහෙනම් මේ අවස්ථාවේදී වත්කම් වැඩි වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙනවා. එහෙනම් ගනුදෙනුව ඔබට කියන්න පුළුවන් අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යෙදවීම. අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යෙදවීම. සරල උදාහරණ බැලුවොත් අයිතිකරු තමන්ගේ පෞද්ගලික ඉඩම හා ගොඩනැගිල්ල ව්‍යාපාර කටයුතු සඳහා යොදනවා. අයිතිකරු තම පෞද්ගලික ඉඩම හා ගොඩනැගිල්ල ව්‍යාපාරයේ කටයුතු සඳහා යොදවනවා. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් ඔබ සලකා බැලීම අවශ්‍යයි ව්‍යාපාරයේ පැත්තෙන්. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් ව්‍යාපාරයට ලැබෙනවා ඉඩම් හා ගොඩනැගිලි. ඉඩම් හා ගොඩනැගිලි කියන්නේ ව්‍යාපාරයේ වත්කම. එහෙනම් වත්කම් වැඩි වෙනවා. මේ ඉඩම් හා ගොඩනැගිලි ව්‍යාපාරයට ලබා දුන්නේ අයිතිකරු. අපි සලකනවා ප්‍රාග්ධනය. එහෙනම් මේ අවස්ථාවේ වත්කම් වැඩිවීම සමග අයිතිකරු මේ වත්කම ව්‍යාපාරයට ලබා දුන්න නිසා ප්‍රාග්ධනය ඉහළ යනවා. එහෙනම් මේ අවස්ථාව ඔබට සලකන්න පුළුවන් අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදවන අවස්ථාවක් විදියට. එහෙනම් ඔබට ලියන්න පුළුවන් ගනුදෙනු සමූහයක්. ඔබට කියන්න පුළුවන් අයිතිකරු සිය පෞද්ගලික ඉඩම හා ගොඩනැගිල්ල ව්‍යාපාරයට යෙදවීම. අයිතිකරු මුදල් ව්‍යාපාරයට යෙදවීම. අයිතිකරු සිය පෞද්ගලික මෝටර රථයේ ව්‍යාපාර කටයුතු සඳහා යෙදවීම. මේ ආකාරයෙන් ඔබට ලියන්න පුළුවන් ගනුදෙනු සමූහයක්. දැන් අපි බලමු දෙවෙනි අවස්ථාව. බලන්න දෙවෙනි අවස්ථාවේ වත්කමක් අඩුවීමත් සමග වගකීමක් අඩු වෙනවා. දැන් ඔබ උත්සාහ කරන්න මේ අවස්ථාවට අදාළ ගනුදෙනු සඳහන් කරන්න. ඔබ උත්සාහ කරන්න මෙන්න මේ දෙවෙනි අවස්ථාවට අදාළ ගනුදෙනු සටහන් කරන්න. බලන්න වත්කමක් අඩුවීමත් සමග වගකීම් අඩු වෙනවා. ඔබ හිතන්න වගකීම් අඩු වෙනවා. වගකීම් අඩුවීම සිදු වෙන්නේ යම් වගකීමක් ගෙවා නිදහස් කිරීමේදී තමයි වගකීම් අඩු වෙන්නේ. බැංකු ණයගේ ආපසු ගෙවීමේදී වගකීම් අඩු වෙනවා.
එහෙනම් වගකීම් අඩු වෙන්නේ ව්‍යාපාරයේ දැනට පවතින ණය මුදලක් ගෙවා නිදහස් කිරීමේදී. එහෙනම් මෙතෙන් දෙක පැත්තකින් වෙලා තියෙනවා. ව්‍යාපාරයේ යම් ණය මුදලක් ගෙවා නිදහස් කිරීම. ව්‍යාපාරයේ යම් ණය මුදලක් ගෙවා නිදහස් කිරීම. බලන්න මේ වගකීම් අඩුවීම සමග වත්කම් අඩු වෙලා තියෙනවා. එහෙනම් මේ ණය මුදල නිදහස් කිරීමේදී ව්‍යාපාරයේ භාවිතා කරලා තියෙනවා සම්පත්. ව්‍යාපාරයේ භාවිතා කරලා තියෙනවා සම්පත්. එහෙනම් ව්‍යාපාරයේ වගකීමක් ව්‍යාපාරයේ සම්පත් භාවිතා කළ ගෙවා නිදහස් කිරීම. ඔබට සලකන්න පුළුවන් ව්‍යාපාරයේ වගකීමක් ව්‍යාපාරයේ සම්පත් භාවිතා කර ගෙවා නිදහස් කිරීමේ අවස්ථාවක් විදියට. ගෙවා නිදහස් කිරීමේ අවස්ථාවක් විදියට. එහෙනම් ඔබට ලියන්න පුළුවන් මීට අදාළ ගනුදෙනුව ව්‍යාපාරයේ සම්පත් භාවිතයෙන් ව්‍යාපාරයේ වගකීම් පියවීම. ව්‍යාපාරයේ සම්පත් භාවිතයෙන් ව්‍යාපාරයේ වගකීම් පියවීම. උදාහරණයක් සලකන්න පුළුවන් බැංකු ණය ආපසු ගෙවීම. බැංකු ණය ආපසු ගෙවීම. බැංකු ණය ආපසු ගෙවීමේදී ව්‍යාපාරයේ බැංකු ණය වගකීම් අඩු වෙනවා. මේ බැංකු ණය ආපසු ගෙවීමේදී ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා. ව්‍යාපාරයෙන් මුදල් එළියට යනවා. ව්‍යාපාරයෙන් මුදල් එළියට යනවා. ඒ නිසා ව්‍යාපාරයේ මුදල් කියන වත්කම අඩු වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ බැංකු ණය වගකීම් අඩු වෙනවා. ඔබට සලකන්න පුළුවන් තව උදාහරණයක්. වෙළඳ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී. වෙළඳ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී. එහෙනම් වෙළඳ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ඔබ දන්නවා වෙළඳ ණය හිමියෝ ඇති වෙන්නේ ව්‍යාපාරය තොග ණයට මිලදී ගැනීමේදී. ව්‍යාපාරය තොග ණයට මිලදී ගැනීමේදී ඇතිවන වගකීම අපි කියනවා වෙළඳ ණය හිමි. මේ වෙළඳ ණය හිමි වගකීම සඳහා ව්‍යාපාරයේ මුදල් ගෙවීමේ බැඳීමක් තියෙනවා. මේ සැපයුම්කරුවන් ලබා දුන්න ණය කාල සීමාව තුළ මේ වෙළඳ ණය හිමි වගකීම ව්‍යාපාරය පියවීම අවශ්‍යයි. එහෙනම් මේ වෙළඳ ණය හිමියන්ට මුදල් ගෙවීමේදී ඔබට පේනවා වෙළඳ ණය හිමි වගකීම අඩු වෙනවා. මුදල් කියන වත්කම ව්‍යාපාරයෙන් එළියට යනවා. එහෙනම් වත්කම් අඩු වෙනවා. ඒ වගේම වගකීම අඩු වෙනවා. ඒතර මේ ආකාරයෙන් ඔබට ගනුදෙනු සමූහයක් සලකා බලන්න පුළුවන් මේ දෙවෙනි අවස්ථාවට අදාළ. ඔබට හිතන්න පුළුවන් දෙවෙනි අවස්ථාවට අදාළ මේ ආකාරයෙන් ගනුදෙනු සමූහය. දැන් බලන්න තුන්වෙනි අවස්ථාව. බලන්න තුන්වෙනි අවස්ථාව. එක් වත්කමක් වැඩිවීම සමග තව වත්කමක් අඩුවීම සිදු වෙනවා. එක් වත්කමක් වැඩිවීම සමග තවත් වත්කමක් අඩුවීම සිදු වෙනවා. බලන්න මොකද්ද මේ අවස්ථාව? ඔබ හිතන්න මීට අදාළ ගනුදෙනුව ව්‍යාපාරයට වත්කමක් ලැබීම සමග තවත් වත්කමක් අඩුවීම සිදු වෙනවා. උදාහරණයක් සැලකුවොත් ව්‍යාපාරයේ වත්කමක් මිලදී ගන්නවා අත්පිට මුදලට. ව්‍යාපාරයේ වත්කමක් මිලදී ගන්නවා අත්පිට මුදලට. එන අත්පිට මුදලට මිලදී ගැනීමේදී ව්‍යාපාරයෙන් ලැබෙන වත්කම් හිතන්න ව්‍යාපාරයේ තොග මිලදී ගන්නවා අත්පිට මුදලට. එහෙනම් තොග කියන වත්කම ව්‍යාපාරයෙන් ලැබෙනවා. තොග කියන වත්කම ව්‍යාපාරයෙන් ලැබෙනවා. ඒ වගේම අත්පිට මුදලට මිලදී ගැනීම නිසා ව්‍යාපාරයේ මුදල් කියන වත්කම එළියට යනවා. ව්‍යාපාරයෙන් එළියට යනවා මුදල් කියන වත්කම. එහෙනම් අත්පිට මුදලට තොග මිලදී ගැනීමේදී බලන්න මේ අවස්ථාව ඇති වෙනවද බලන්න. මේ අවස්ථාව ඇති වෙනවද බලන්න. තොග කියන වත්කම ව්‍යාපාරයට ලැබෙනවා. එහෙනම් වත්කම් වැඩි වෙනවා. ඒ වගේම අත්පිට මුදලට මිලදී ගැනීම නිසා මුදල් කියන වත්කම අඩු වෙනවා. මුදල් කියන වත්කම අඩු වෙනවා. එහෙනම් තොග අත්පිට මුදලට මිලදී ගැනීමේදී වත්කම් වැඩිවීමත් සමග තවත් වත්කමක් අඩු වෙනවා. තොග කියන වත්කම් වැඩිවීමත් සමග මුදල් කියන වත්කම අඩු වෙනවා. එතන මේ ආකාරයෙන් වත්කමක් වැඩිවීම සහ වත්කමක් අඩුවීම සිදුවන අවස්ථාව ඔබට කියන්න පුළුවන් ව්‍යාපාරයේ සම්පත් භාවිතයෙන් තවත් සම්පත් ලබා ගැනීම. ව්‍යාපාරයේ සම්පත් භාවිතයෙන් වෙනත් සම්පත් ලබා ගැනීම. තවත් උදාහරණයක් සැලකුවොත් ව්‍යාපාරය මුදල් ගෙවා මෝටර රථයක් ලබා ගන්නවා. ව්‍යාපාරය මුදල් ගෙවා මෝටර රථයක් ලබා ගන්නවා.
ව්‍යාපාරයේ අත්පිට මුදලට මෝටර රථයක් ලබා ගන්නවා. එහෙනම් බලන්න මෝටර රථ කියන වත්කම ව්‍යාපාරයෙන් ලැබෙනවා. වත්කම් වැඩි වෙනවා. මුදල් ගෙවීම නිසා මුදල් කියන වත්කම අඩු වෙනවා. වත්කම අඩු වෙනවා. ඒතර මේ ආකාරයෙන් ඔබට හිතන්න පුළුවන් ගනුදෙනු සමූහයක් මේ තුන්වෙනි අවස්ථාවට අදාළ. එහෙනම් තුන්වෙනි අවස්ථාව වත්කමක් වැඩිවීම හා වත්කමක් අඩුවන අවස්ථාව ව්‍යාපාරයේ සම්පත් භාවිතයෙන් වෙනත් සම්පත් ලබා ගන්නා ගනුදෙනු. ව්‍යාපාරයේ දැනට තිබෙන සම්පත් භාවිතයෙන් වෙනත් සම්පත් ලබා ගන්නා ගනුදෙනු. දැන් අපි බලමු හතරවෙනි අවස්ථාව. බලන්න හතරවෙනි අවස්ථාවේදී වගකීමක් අඩුවීමත් සමග ප්‍රාග්ධනය වැඩි වෙනවා. බලන්න වගකීමක් අඩුවීමත් සමග ප්‍රාග්ධනය වැඩි වෙනවා. දැන් ඔබ හිතන්න මීට අදාළ ගනුදෙනුව මොකක්ද? මීට අදාළ ගනුදෙනු මොනවාද? උත්සාහ කරන්න. මේ ඉතා විශේෂ අවස්ථාව. වගකීමක් අඩුවීමත් සමග ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඔබ දන්නවා ප්‍රාග්ධනය වැඩි වෙන්නේ අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යෙදවීමේ. අයිතිකරු ව්‍යාපාරයට යොදවන ලද සම්පත් අපි කියනවා ප්‍රාග්ධනය. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙන්නේ අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදවන අවස්ථාවේදී. දැන් බලන්න මෙතන ප්‍රාග්ධනය වැඩි වෙනවා. එහෙනම් ප්‍රාග්ධනය වැඩි වෙනවා කියන්නේ අයිතිකරු යම් සම්පත් ප්‍රමාණයක් ව්‍යාපාරයට යොදවලා. අයිතිකරු යම් සම්පත් ප්‍රමාණයක් ව්‍යාපාරයට යොදවලා. හැබැයි මේ සම්පත් යෙදවීම තුලින් ව්‍යාපාරයේ වත්කම් වැඩි වෙලා නැහැ. බලන්න සරලව සැලකුවොත් අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යෙදවීමේදී ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒ සම්පත් ව්‍යාපාරයේ ලැබීම නිසා වත්කම් වැඩි වෙනවා. හැබැයි මේ විශේෂ අවස්ථාව අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදවලා නමුත් මේ අවස්ථාවේ වත්කම් වැඩිවීමක් වෙලා නැහැ. මේ අවස්ථාවේදී වෙලා තියෙන්නේ වගකීම් අඩුවීමක්. බලන්න වගකීම් අඩුවීමක්. එහෙනම් අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදවලා කුමක් සඳහාද? ව්‍යාපාරයේ වගකීම් පියවීම සඳහා. ව්‍යාපාරයේ වගකීම් පියවීම සඳහා. එහෙනම් මෙතෙන්දී අයිතිකරු ව්‍යාපාරයට සම්පත් යොදවලා ව්‍යාපාරයේ වගකීම් පියවීම සඳහා. සරල උදාහරණයක්. හිතන්න ව්‍යාපාරයේ බැංකු ණය ගෙවන්න අවශ්‍යයි මේ මාසය තුල රුපියල් ලක්ෂයක්. හිතන්න ව්‍යාපාරයේ ළඟ රුපියල් ලක්ෂයක් නැහැ. දැන් මේ බැංකු ණය වගකීම පියවන්න අවශ්‍යයි. ව්‍යාපාරයේ අයිතිකරු කරන්නේ රුපියල් ලක්ෂයක් ව්‍යාපාරයට දෙනවා බැංකු ණය වගකීම පියවන්න. දැන් මෙතෙන්දි බලන්න මේ ණය වගකීම පියවන්න අයිතිකරු තමයි සල්ලි දීලා තියෙන්නේ. බලන්න මෙතෙන්දි මේ ණය වගකීම පියවන්න මුදල් දීලා තියෙන්නේ අයිතිකරු. එහෙනම් අයිතිකරු ව්‍යාපාරයට සම්පත් ගෙනල්ලා රුපියල් ලක්ෂයක මුදලක් ව්‍යාපාරයට ලබා දීලා තියෙනවා මේ වගකීම පියවන්න. මේ බැංකු ණය වගකීම් පියවන්න. එහෙනම් මෙතෙන්දී ප්‍රාග්ධනය වැඩි වෙනවා. අයිතිකරු ව්‍යාපාරයට ලබා දීලා තියෙනවා රුපියල් ලක්ෂයක මුදල. ඒ නිසා ප්‍රාග්ධනය වැඩි වෙනවා. මේ ලක්ෂයක මුදල භාවිතයෙන් තමයි මේ බැංකු ණය කියන වගකීම පියවලා තියෙන්නේ. ඒ නිසා වගකීම අඩු වෙනවා. බලන්න එවැනි අවස්ථාවක අයිතිකරු ව්‍යාපාරයේ සම්පත් යොදවලා තියෙනවා ව්‍යාපාරයේ වගකීම් පියවීම සඳහා. බලන්න එවැනි අවස්ථාවක ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒ වගේම වගකීම් අඩු වෙනවා. ප්‍රාග්ධනය වැඩි වෙනවා. ඒ වගේම වගකීම් අඩු වෙනවා. ඒ අනුව ඔබට සලකන්න පුළුවන් මේ අවස්ථාව අයිතිකරු ව්‍යාපාරයේ වගකීම් පියවීම සඳහා සම්පත් යොදවන අවස්ථාවක් විදියට. උදාහරණයක් වශයෙන් අයිතිකරු ව්‍යාපාරයේ බැංකු ණය වගකීම පියවීම සඳහා මුදල් ව්‍යාපාරයට ලබා දීම. අයිතිකරු ව්‍යාපාරයේ වෙළඳ ණය හිමි කියන වගකීම් පියවීම සඳහා මුදල් ව්‍යාපාරයට ලබා දීම. ඒතර බලන්න මේ යටතේ ඔබට සලකාන බලන්න පුළුවන් ගනුදෙනු සමූහයක්. ඔබට හිතන්න පුළුවන් ගනුදෙනු සමූහයක්. එහෙනම් මේ අවස්ථාව සලකන්න පුළුවන් අයිතිකරු ව්‍යාපාරයේ වගකීම් පියවීම සඳහා සම්පත් යොදවන අවස්ථාවක් විදියට. ඊළඟට අපි බලමු පස්වෙනි අවස්ථාව.
බලන්න පස්වෙනි අවස්ථාවේ වත්කම් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රාග්ධනය අඩු වෙලා තියෙනවා. දැන් ඔබ උත්සාහ කරන්න මේ පස්වෙනි අවස්ථාවට අදාළ ගනුදෙනුව නැත්නම් ගනුදෙනු මොනවාද? බලන්න වත්කම් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රාග්ධනය අඩු වෙලා තියෙනවා. වත්කම් අඩු වෙලා තියෙනවා. ඒ වගේම ප්‍රාග්ධනය අඩු වෙලා තියෙනවා. එහෙනම් ඔබ දන්නවා ප්‍රාග්ධනය අඩු වෙන්නේ ව්‍යාපාරයේ සම්පත් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට යොදා ගන්න අවස්ථාව. ප්‍රාග්ධනය අඩු වෙන්නේ ව්‍යාපාරයේ සම්පත් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට යොදා ගන්න අවස්ථාවක. එහෙනම් මෙතෙන්දි බලන්න එක පැත්තකින් වෙලා තියෙනවා ව්‍යාපාරයේ සම්පත් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට යොදාගෙන. ව්‍යාපාරයේ සම්පත් අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට යොදාගෙන. මේ නිසා ඒ පෞද්ගලික ප්‍රයෝජනයට යොදා ගන්නා සම්පත් වලින් ප්‍රාග්ධනය අඩු වෙනවා. ඒ වගේම වත්කම් අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා. එහෙනම් මේ අවස්ථාව ඔබට සලකන්න පුළුවන් ගැනිලි. ඔබට මතක ඇති අපි අධ්‍යයනය කළා අයිතිකරු ව්‍යාපාරයේ සම්පත් තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිතා කරනවා නම් අපි සලකනවා ගිණුම් කරන්නේදී ඒ අවස්ථාව ගැනිලි. ඒ අවස්ථාව අපි සලකනවා ගිණුම් කරන්නේදී ගැනිලි. එහෙනම් ගැනිලි සිදුවන විට වත්කම් අඩු වෙනවා. ඒ වගේම ප්‍රාග්ධනය අඩු වෙනවා. වත්කම් අඩු වෙනවා. ඒ වගේම ප්‍රාග්ධනය අඩු වෙනවා. සරල උදාහරණයක් හිතන්න අයිතිකරුගේ පෞද්ගලික වියදම් පියවීම සඳහා ව්‍යාපාරයෙන් රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගැනීම. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් උනේ අයිතිකරු ව්‍යාපාරයෙන් ලබාගත් රුපියල් ලක්ෂයක මුදලක්. එහෙනම් ව්‍යාපාරයේ පැත්තෙන් එතෙන්දී මුදල් කියන වත්කම අඩු වෙනවා. ව්‍යාපාරයෙන් එළියට රුපියල් ලක්ෂයක මුදලක් ගියා. මුදල් කියන වත්කම අඩු වෙනවා. මේ ලක්ෂයක මුදල ලබාගත්තේ අයිතිකරු තමන්ගේ පෞද්ගලික වියදම් පියවීම සඳහා. එහෙනම් ප්‍රාග්ධනය අඩු වෙනවා. ප්‍රාග්ධනය අඩු වෙනවා. අපිට කියන්න පුළුවන් මුදල් ගැනිලි. මේ අවස්ථාවට අපිට කියන්න පුළුවන් මුදල් ගැනිලි. තව අපි අවස්ථාවක් සැලකුවොත් හිතන්න මේ වෙළඳ ව්‍යාපාරයේ අයිතිකරු මේ වෙළඳ ව්‍යාපාරය විකිණීමට තියෙන භාණ්ඩ අයිතිකරු ගෙදර ගෙනියනවා. හිතන්න මේ ව්‍යාපාරයේ විකිණීමට තියෙන භාණ්ඩ අයිතිකරු ගෙදර ගෙනියනවා. එහෙනම් ව්‍යාපාරයේ විකිණීමට තියෙන භාණ්ඩ අපි කියනවා තොග. ව්‍යාපාරයේ විකිණීම සඳහා පවතින භාණ්ඩ අපි සලකනවා තොග. මේ තොග අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා භාවිතා කරනවා. එහෙනම් එතෙන්දී මොකද්ද වෙන්නේ? තොග කියන වත්කම අඩු වෙනවා. ඒ වගේම මේ තොග භාවිතා කළේ අයිතිකරු තමන්ගේ පෞද්ගලික ප්‍රයෝජනය සඳහා. ඒ නිසා ප්‍රාග්ධනය අඩු වෙනවා. මේ අවස්ථාවට අපි කියන්න පුළුවන් තොග ගැනිලි. තොග ගැනිලි. දැන් බලන්න මේ අවස්ථාවට අදාළව ඔබට හඳුනා ගන්න පුළුවන් මුදල් ගැනිලි සහ තොග ගැනිලි. මුදල් ගැනිලි සහ තොග ගැනිලි. දැන් අපි යන් අවසාන අවස්ථාවට. බලමු අවසාන අවස්ථාව වත්කම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා. වත්කම් වැඩි වෙනවා වගකීම් වැඩි වෙනවා. එහෙනම් ඔබ හිතන්න මෙතනදී වෙලා තියෙන්නේ මොකද්ද? ව්‍යාපාරයේ වත්කමක් ලබා ගන්නේ යම් වගකීමක් තුලින්. ව්‍යාපාරයේ වත්කමක් ලබා ගන්නේ යම් වගකීමට එළඹීම තුලින්. එහෙනම් මෙතනදී වෙන්නේ මොකද්ද? ව්‍යාපාරයට වත්කමක් ලැබෙනවා ණයට. ව්‍යාපාරයට වත්කමක් ලැබෙනවා ණයට. මේ නිසා වත්කම් වැඩි වෙනවා. ණයට ලැබීම නිසා වගකීම් වැඩි වෙනවා. ණයට ලැබීම නිසා වගකීම් වැඩි වෙනවා. එහෙනම් ඔබට සලකන්න පුළුවන් මේ අවස්ථාව ව්‍යාපාරයේ වත්කම් ණයට මිලදී ගන්න අවස්ථාවක් විදියට. ඔබට සලකන්න පුළුවන් ව්‍යාපාරයේ වත්කම් ණයට මිලදී ගන්න අවස්ථාවක් විදියට. මේ ආකාරයෙන් ඔබ ඉතා හොඳින් පුහුණු වීම අවශ්‍යයි මේ ගිණුම් කරන සමීකරණයට එක් එක් ගනුදෙනුවට ඇති බලපෑම. ඔබට පේනවා මේ සෑම ගනුදෙනුවක් තුළින් ගිණුම් කරන සමීකරණයට තියෙනවා ද්විත්ව බලපෑමක්. මේ ද්විත්ව බලපෑම අධ්‍යයනයෙන් ඔබට ඉතා පහසුවෙන් මේ මූල්‍ය ගිණුම් කරන ක්‍රියාවලිය සිදු කරන්න පුළුවන්. එතකොට මේ ආකාරයෙන් අපි අද වැඩසටහනේ සාකච්ඡා කළා ව්‍යාපාරයක ගනුදෙනු, ව්‍යාපාරයේ වත්කම් වගකීම් සහ ප්‍රාග්ධනයට අති බලපෑම.
ව්‍යාපාරයේ ගනුදෙනු ව්‍යාපාරික වත්කම් වගකීම් සඳහා සහ ප්‍රාග්ධනයට ඇති බලපෑම. මේ බලපෑම අපිට සෑම අවස්ථාවකම දකින්න පුළුවන් දිත්ව බලපෑම. සෑම ගනුදෙනුවක්ම මේ වත්කම් වගකීම් සහ ප්‍රාග්ධනයට දිත්ව බලපෑමක් තියෙනවා. මේ දිත්ව බලපෑම අධ්‍යයනය ඉතා වැදගත්. ඔබගේ ගිණුම් කරන ක්‍රියාවලිය ඉතා පහසුවෙන් සිදු කරන්න. ඒතර මේ ආකාරයෙන් අද අපි සාකච්ඡා කළා මේ ගිණුම් කරන ක්‍රියාවලියේ පදනම වන ගිණුම් කරන සමීකරණයට ව්‍යාපාරයේ ගනුදෙනු වලින් ඇති බලපෑම. අපි හමු වෙමු තවත් වැඩසටහනකින් මේ පිළිබඳ වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා ආයුබෝවන්.